හොඳයි සාදුකාරයක් දෙන්නේ. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි හැම දිනාගෙම নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න ඒ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කල්පනා කළා මේ සසරේ නැවත නැවත ඉපදීම දුකක්. ඉතින් මේ දුකින් නිදහස් වීමට මට ලැබුණු හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. මේ අවස්ථාවේ මම එයින් ප්‍රයෝජන ගන්නට ඕනේ. තවත් මේ සසරේ උපතක් එපා. ඇයි? ඉපදීම නිසා මේ සත්වයාට අත්විඳින්න සිදුවෙන වද වේදනා, දුක් කරදර, හිරිහැර මේ සියල්ලෙන්ම නිදහස් වෙනවා ඉපදීමෙන් නිදහස් වුණා. ඒ සමේ ඉපදීම තමයි දුකට හේතුව. තවත් ආත්මයක තවත් භවයක මගේ උපතක් නොවේවා. මේ මගේ අන්තිම අවසාන භවය වේවා. මේ වාගේ උදාර උතුම් සංකල්පනාවෙන් අදිෂ්ඨානයෙන් ඒ භාවනානුයෝගීව කාලය ගත කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේ එක දවසක් භාවනානුයෝගීව වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේට ඇහෙනවා සද්දයක්. සංගීත වාදනයේ භාණ්ඩ වාදනය කරනවා, ගීත ගයනවා. ලොකු පිරිසක් තමා ඉදිරියේ ඉන්න බව භාවනාවේ ඉඳද්දී උන්වහන්සේට වැටහෙනවා, තේරෙනවා. ඉතින් උන්වහන්සේ S2 ඇරලා බැලුවා. කවුද මේ භාවනා කරන වෙලාවේ සින්දු කියන්න නේද? මේ වාදනය කරන්න මෙතන මේ ආවේ කවුද කියලා බැලුවා. බැලුවාම උන්වහන්සේට හරියට මේ ඒක සිහිනයක් වගේ. ඒ උන්වහන්සේ භාවනාවට වාඩි වෙනකොට ඒ වාඩි වෙලා හිටපු පරිසරය සම්පූර්ණයෙන් වෙනස්. රත්තරන් පාටයි, දිලිසෙනවා. මාලෝකමක්. ඊටාම සුන්දර දැකුම් කළු ස්වරූප ඇති හොඳ පරිසරයක්. ඒ වගේම එතන ඉන්න පිරිස ඊටාම දැකුම් කළු සුන්දර ස්වරූපී පිරිසක්. ඉතින් උන්වහන්සේ බැලුවා කවුද මේ? මොකද මේ? ඇයි මෙහෙම වුනේ? මම කොහාටද ආවේ? උන්වහන්සේට හිතා ගන්නත් අමාරුයි. ඉතින් උන්වහන්සේ එහෙම ඒ විදිහට පසු වෙනකොට එක්තරා දිව්‍යාංගනාවක් ලොකු කැඩපතක්, විශාල කැඩපතක් ගෙන උන්වහන්සේගේ ඉස්සරහින් තිබ්බා. ඒ කැඩපත ඉස්සරහින් තියලා මේ දේවතා දුව කියනවා, ස්වාමීනි, දැන් ඔබ වහන්සේ භික්ෂුවක් නෙමෙයි. දැන් ඔබ වහන්සේ දේවතාවෙක්. දැන් මේ මනුස්ස ලෝකේ නෙමෙයි ඉන්නේ. දිව්‍ය ලෝකේ ඉන්නේ. දැන් මේ ඉන්නේ දිව්‍ය ලෝකේ. ඉතින් ඒ අවස්ථාවේ තමයි උන්වහන්සේට උන්වහන්සේගේ ශරීරය පෙනුණා. ඇත්තෙන්ම දිව ඔටුනු පැලඳගෙන
තුන් ගව් පමණ උස මහත විශාල දේහ සම්පත්තියකින් විරාජමානව මහා ආශ්චර්යමත් ආත්ම භාවයක් ඇතුව උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේට දකින්න ලැබුණා. එතකොට තමයි උන්වහන්සේ දන්නේ මම මනුස්ස ලෝකෙදි කලුරිය කරලා තියෙනවා. මම මිනිස් ලොවදී කලුරිය කරලා තියෙනවා. අනේ මම භාවනා කළේ මේකටද? මම මහණ වුණේ මේ කාරණේටද? මට මේ සිදුවුනේ මොකද්ද? ඉතින් හැබැයි උන්වහන්සේගේ සිත දෙව්ලොවට ඇලුන්නේ හේතුව උන්වහන්සේ පුරුදු කළයි අර හිත මනුස්ස ලෝකයේදී මේ තුන් භවයම ගිනිගත් ගෙයක්සේ දකිමින් මේ තුන් භවයේ කොතනකවත් මගේ සිත ඇලුම් කරන්න එපා කියන අදිෂ්ඨානයෙන් යුක්තව උන්වහන්සේ හිත හුරු කරපු නිසා පුරුදු කරපු නිසා දෙව්ලොවත් උන්වහන්සේට ඇලුම් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔය කියන දවසේ රාත්‍රියේ මධ්‍යම යාමේ මේ දිව්‍ය පුත්‍රයා දෙව්රම් වෙහෙරට එනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. තමන්ගේ ශරීරාලෝකයෙන් මුළු ජේතවනයේ හාත්පසින් බබළුවමි වන්දනා කරලා මේ දේවතාව මෙහෙම කියනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය පජිතා ජටා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජිතේ ජටන්ති. එයා ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. අන්තෝ ජටා ඇතුළත් අවුල්, බහි ජටා පිටත් අවුල්. ජටාය පජිතා ජට ප්‍රජාව අවුලෙන් අවුලටම පත් වෙලා ගැට ගැහිලා නූල් බෝලයක් පැටලුණා වගේ. ජටාය පජිතා ජට තන්තං ගෝතම පුච්ඡාමි. ගෞතම ගෝත්‍රයේ උපන් බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් විමසනවා කෝයිමං විජිතේ ජටන්ති මේ අවුල නිර්වුල් බවට පත් කරන්නේ කෙසේද? කොහොමද? කවරෙක් නම් මේ අවුල නිර්වුල් බවට පත් කරන්නේද කියලා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේවතාවාට ගාථාවකින් ධර්ම දේශනා කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජිතේ ජටන්ති. දිව්‍ය පුත්‍රය මේ අවුල නිර්වුල් බවට පත් කරන්නට පුළුවන් යම් කෙනෙක් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සප්‍රාඥ උපතින් ලද ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී. ඒ කියන්නේ උපතින්ම නුවණැත්තෙක්, උපතින්ම ප්‍රඥාවන්තයෙක්, උප්පත්තියෙන්ම ප්‍රතිසන්දි චිත්තයෙන්ම මහා ප්‍රඥාවන්තයෙක්. කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී පුජ්‍යලේ සපඤ්ඤෝ. අන්න ඒ වාගේ පුජ්‍යලයක් සීලේ පතිට්ඨාය සීලයේ පිහිටලා. දැන් පංච සීල, ආජීව අෂ්ටමක සීල, අෂ්ටාංග උපෝසත සීල, ගෘහස්ත දස සීල, නවාංග උපෝසත සීල, ඒ වගේම සාමනීර උපසම්පදා ආදී අදාළ තමන්ට අදාළ සීලයක පිහිටලා
චිත්තං පඤ්ඤංච භාවය. චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩයිනම් චිත්තං පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ බික්ඛු. නිපකෝ බික්ඛු ඒ සසර බය දක්නා දියුණු කරගත් ප්‍රඥාව ඇති ඥානවන්ත භික්ෂුව ආතාපි කෙලස් තවන වැර ඇතුව කෙලස් තවන වැර ඇතුව කටයුතු කරනවා නම් සෝ අන්නේ පුජ්‍යලයා විජතේ ජටන්ති මේ අවුල නිර්වුල් බවට පත් කරනවා. එතකොට මෙතන අවුලක් ගැටයක් ගැන සඳහන් වෙනවා. ජටා කියන එකෙන් ගැටේ කියන අදහසක් වෙනවා. අවුලක් කියන අදහසක් වෙනවා. දැන් නූල් බෝලයක් ගැට ගැහුනොත් ඒක ලෙහෙන එක ලේසි නෑ. අමාරුයි. මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කෙලෙස් අවුල නිර්වුල් බවට පත් කර ගන්න නම් අවශ්‍ය කරන ගුණාංග. පළවෙනි ගුණාංගය තමයි එයා උපතින්ම සසරේ පුරුදු කරපු ඥානයක් ඇති කෙනෙක් වෙන්න ඕන. උපත්තියෙන්ම නුවණැත්තෙක් වෙන්න ඕන. ඒ කියන්නේ සංසාරේ පින් දහම් කරනකොට ඒ ඥාන සංප්‍රයුක්තව අසංස්කාරිකව අලෝභ දෝෂ සමෝහ කියන කුසල මූල ධර්මයන්ගේ පිහිටලා කරපු ඒ වගේ උතුම් කුසල ශක්තියකින් පුණ්‍ය ශක්තියකින් උපත ලබාපු කෙනෙක් වෙන්න ඕන. දැන් දි හේතුක අ හේතුක උප්පත්ති තියෙනවා. එවැනි උපතක් ලබාපු කෙනෙකුට උපතින්ම ප්‍රතිසන්දියෙන්ම පිළිසිඳ ගැනීමෙන්ම දුර්වල වෙලා එන්නේ. ඒ දුර්වලත්වයේ දිගටම බලපානවා. දැන් සමහර දරුවෝ මව් කුසේදී අඩු මාසවලින් උපදින. ඒ අඩු මාසයකින් ඉපදුනොත් ඒ අඩුව ඒ වර්ධනයේ ඇතිවෙච්ච අඩුව එයාගේ ජීවිත කාලයටම බලපානවා. දැන් බුදු බවට පත් වෙන මහා බෝධිසත්වයන් වහන්සේලා උප්පත්තියෙන්ම මහා ප්‍රඥාවන්තයි. පූර්වාත්ම භාවවල කරන ලද මෛත්‍රී පූර්වාංගම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික අලෝභ දෝෂ සමෝහ කියන කුසල මූල ධර්මයන් පිරිවරාගෙන කරපු ඒ මහා කුසලයක විපාක වශයෙන් තමයි එවැනි කුසලයකින් තමයි එවැනි කර්ම ශක්තියකින් තමයි මිනිස් ලොව උපත ලබන්නේ. ඒ නිසා ලොකු දෙයක් කරන්න පුළුවන්. මොකද උපතින් මේ ඥානෙ ලබාගත්ත ගෙනාපු නිසා. එතකොට මෙතන මේ කෙලෙස් අවුල නිර්වුල් බවට පමුණවා ගන්නට අවශ්‍ය කරන පළවෙනි ගුණාංගය තමයි උපතින්ම ගේන ප්‍රඥාව. දෙවෙනි කාරණය ඒ ප්‍රඥාවන්තයා සීලයක පිහිටන්න ඕන. යම් ගිහි කෙනෙක් නම් ඒ ගිහි පින්නතුන්ට අදාළ පංචශීලය, අෂ්ටාංග උපෝසත සීලය, ගෘහස්ත දස සීලය ආදී ඒ සීලයක පිහිටන්න ඕන. ඒක දෙවෙනි කාරණේ. සීලේ පතිත්ථාය. ඒ වගේම ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වැර, වීරිය. කෙලස් තවන වීරිය තියෙන්න ඕන. ඒ ගුණාංගයත් අවශ්‍යයි මේක නිර්වුල් කරගන්න, ලෙහා ගන්න. මේ අවුල
නිර්වුල් බවට පත් කරගන්න ලොකු වීරියක් තියෙන්න ඕන. ආතාපි ඒ වගේම නිපකෝ නිපක කියලා කියන්නේ ප්‍රඥාව. සමත වශයෙන් විපස්සනා වශයෙන් දියුණු කරගත්ත ප්‍රඥාව. සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් දියුණු කරගත්ත ප්‍රඥාව. නිපකෝ. අන්න ඒ විදිහට සීලයක පිහිටලා කෙලස් තවන වැර ඇතුව සමත විපස්සනා ඒ වශයෙන් වඩාගත් හොඳ ප්‍රඥාවෙන් නුවණින් යුක්තව චිත්ත භාවන පඤ්ඤා භාවන නැත්නම් තව විදිහකින් කියනවනම් කාය භාවන ඒ වගේම චිත්ත භාවන පඤ්ඤා භාවන ආදි වශයෙන් ප්‍රඥාව දියුණු කළොත් උත්සාහයෙන් වීරියෙන් ප්‍රඥාව දියුණු කළොත් අන්නේ පුජ්‍යලයාට ඒ තැනත්තාට පුළුවන්කම ලැබෙනවා මේ සංසාරේ නැමැති මේ අවුල කෙලෙස් අවුල සසරට ඇද වැටෙන සසරෙන් ගොඩ වෙන්න නොහැකිව තියෙන මේ தত্ত্বයෙන් නිදහස් වෙලා සංසාර දුකින් එතර වෙලා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මේ දැන් ගාථාවට අනුව කරුණු ටිකක් සිහිපත් කළේ. මෙතනදී සීලය ගැන කතා කළොත් සීලයේ ප්‍රභේද තියෙන. සීලය චාරිත්‍ර සීල වාරිත්‍ර සීල වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. චාරිත්‍ර සීලයක් හැටියට අපි කල යුතු සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම තියෙනවා. බෞද්ධ කෙනෙක් හැටියට ඒ වගේම ගිහි කෙනෙක් හැටියට පැවිදි කෙනෙක් හැටියට කල යුතු වත පිළිවෙත ඒවා තියෙනවා. අර කියන්නේ වත්තන්න පරිපූර්ෙන්තෝ නසීලම් පරිපූර්ති අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ සද්ධම්මං අවිජානතෝ කියලා නේද? එතකොට ඒ සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම ඒවා චාරිත්‍ර සීල. දැන් භික්ෂූන් වහන්සේ නමක් හැටියට ආරාමයක ආරණ්‍යයක පන්සලක වැඩ ඉන්නවනම් උන්වහන්සේ විසින් කළ යුතු වත් පිළිවෙත් තියෙනවා. ආචාර්ය වත, උපාධ්‍යාය වත, ආගන්තුක වත ඔය වගේ වත් පිළිවෙත් තියෙනවා. ඒවා සපුරන්න ඕන. එතකොට ගිහි ජීවිතයක් ගත්තොත් ගිහි පින්නතුන් අතරෙත් තියෙනවා ඒ සිරිත් විරිත් කියලා. ඒ දේවල් අපි මේ අනුගමනය කරන්න ඕන. ඒයින් සම්පූර්ණ වෙන්න ඕන. මට ওই මොකක්වත් ඕනේ මට ඌව කරන්න බෑ. මම ඉක්මනට නිවන් දකින්න ඕනි කියලා එහෙම සමහර විට ඇතැම් අය හිතනවා ඒ තමන්ගෙන් කෙරෙන්න තියෙන ඒ සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම වතපිළිවෙත ඒවා මොකක්වත් කරන්නේ නැතුව ඇතැම් අය හිතනවා මේ භාවනා කරලම මේක සම්පූර්ණ කරගන්න කියලා. නමුත් මේවත් අවශ්‍යයි. සීලය. එතකොට කායික සංවරය, වාචික සංවරය ඒවා අවශ්‍යයි. ඒ සංවර භාවය නැති කෙනෙක් භාවනාවක් කරන්න කියලා ගියාට ඒ භාවනාව කරගන්න බැරි වෙනවා. හේතුව තමයි අර
තමන්ගේ අසංවර භාවය නිසා කියපු කරපු කරුණු කාරණා භාවනාවට වාඩි වුණාට පස්සේ මතකයට එනවා, සිහියට එනවා. එතකොට සිත වික්ෂිප්ත වෙනවා. සීලයේ පිහිටනවා නම් චිත්ත සමාධිය ඇති කරගන්න එක ලොකු පහසුවක්. එක බණ කතාවක් තියෙනවා. මේ ස්වාමින් වහන්සේ නමක් ආරණ්‍යයක ගල් ලෙනක භාවනානුයෝගීව වැඩ ඉන්නවා. මේ ගල් ලෙනට අධිග්‍රහීතව දෙව්දුවක් ඉන්නවා. මේ දෙව්දුවට අපහසුයි අර සිල්වත් ගුණවත් භාවනානුයෝගී අර ස්වාමීන් වහන්සේ ගල යට ගල් ලෙනේ ඉන්නකොට එයාගේ විමානේ ඉන්න බෑ. මේ ගල ආශ්‍රිතව තමයි එයාගේ විමානේ පිහිටලා තියෙන්නේ. ඉතින් මෙයාට එයාගේ විමානේ ඉන්න බෑ. මෙයා නිතර මේ විමානේ බහින්න ඕන. උන්වහන්සේ ගල් ලෙනට ඇතුල් වෙනකොට දෙව්දුව විමානෙන් අයින් වෙනවා. ඉතින් මේක දවසක් දෙකක් නෙමෙයි මේව ටික දවසක් යනකොට නිතර කරදරයක්. ඉතින් දෙව්දුව සම්මාදිට්ඨික කෙනෙක් නෙමෙයි, මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා දෙව්දුවට අදහසක් ඇති වුණා මුන්වහන්සේ මෙතනින් පන්න ගත්තොත් මට සැනසෙල්ලේ ඉන්න පුළුවන්. මුන්වහන්සේ මෙතන ඉන්න තාක්කල් මට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ පන්නන්න නම් උන්වහන්සේ දුර්වල කරන්න ඕන. සාමාන්‍යයෙන් කෙනෙක් වටන්න දුර්වල කරන්න ඕන. දුර්වල කිරීම දෙපැත්තක් තියෙනවා. ශාරීරිකව දුර්වල කරන්න පුළුවන්. මානසිකව දුර්වල කරන්න පුළුවන්. ශාරීරික දුර්වලතාවයට වඩා මානසික දුර්වලතාවය කෙනෙකුට බලපාන. සමහර විට ශරීරයේ දුර්වල වුණාට මනස ශක්තිමත්. මනස හොඳයි. මනස පිරිසිදුයි. අර නකුල ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා මේ ස්වාමීනි දැන් මම ඉස්සර වගේ නෙමෙයි දුර්වලයි. දැන් මට පුරා අවුරුදු 80ක් විතර වෙනවා. ඉතින් අර ඉස්සර වගේ මට දැන් එන්න යන්නත් අපහසුයි. මම ඉස්සර නම් බොහෝම මනෝභාවනීය කරු කටයුතු මහා සංඝරත්නය නිතර ඇසුරු කළා. බණ දහම් ඇහැව්වා. ඒ ಗುಣධර්ම පුරා ගත්තා. දැන් ඉතින් මම වයසයි. ඉතින් මට ඉස්සර වගේ යන්න ඉන්න බෑ. දැන් ශරීරයක් දැන් ලෙඩ ගානේ. නිතර අසනීපකම් එහෙම හැදෙනවා. ඉතින් ඔහොම තමයි මේ කාලේ ගෙවෙන්නේ කියලා තමන්ගේ ශාරීරික දුර්වලතාවය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. ඉතින් ඒ අවස්ථාවේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා. ඒ වෙලාවේ මේ ගෘහපතිතුමා කියනවා සාදු සාදු ස්වාමීනි එසේ භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ එසේ කියලා අනුමෝදන් වුණා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට මේ ගෘහපතිතුමා අනතුරු යනවා. ඒ වෙලාවේ සරියුත් ස්වාමීන් වහන්සේට පේනවා දුරදීම මේ උපාසකතුමා වෙනදට වඩා හරීම ප්‍රභාස්වරයි. මුහුණේ වර්ණේ හරි පිරිසිදුයි. ඉතින් වෙනදා ටිකක් දුර්වලයි. ඉතින් බොහොම සන්තෝෂින් ප්‍රීතියෙන් සතුටින් පසු වෙන බවක් පේනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා ගෘහපතිතුමනි අද බොහොම ප්‍රසන්නයි. මුහුණේ වර්ණය බොහොම ප්‍රසන්නයි. අද නම් ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් හොඳ ධර්ම කතාවක් අහන්න ඇති කියලා.
එතකොට ගෘහපතිතුමා කියනවා එසේය ස්වාමීනි එසේය ලෞතුරා බුදුරජාණන් වහන්සේ මාව අමෘතයෙන් අභිෂේක කළා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මාව අමෘතයෙන් අභිෂේක කළා කියලා කිව්වා. බලන්නකෝ එතන ඒ කතාවේ අර්ථය. ගෘහපතිය කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා. කරුණු තේරුණා. මොකද මේ කයේ ස්වභාවය මේක තමයි. මොකද එතුමා සෝවාන් ආර්ය ශ්‍රාවකේ සෝවාන් වෙලා හිටියේ. යන්තම් සිහිපත් කරනකොටම සියල්ල අවබෝධ වුණා. කරුණු වැටහුණා. දැන් බලන්න එතනදී එතුමාට මහ ලොකු ගැඹුරු දේශනාවක් තමයි ඒ. නමුත් මතු පිටින් බැලුවහම අද අපට කවුරු හරි කිව්වොත් ඕව ඔහොම තමයි ඒව ගැන එච්චර හිතන්න එපා. ඉතින් හිත වට ගන්න එපා. හිත හොඳට තියාගන්න ඕනේ. එහෙම කිව්වොත් සමහර විට අපට ඒක එච්චර තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කයෙන් දුර්වලකම කියන්නේ කායික වශයෙන් දුර්වලකම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික වශයෙන් දුර්වලකම ඇති වෙන්න පුළුවන්. කායික දුර්වලතාවයට වඩා කෙනෙකුගේ පරිහානියට මෙලව පරලොව ලෞකික ලෝකෝත්තර පරිහානියට ප්‍රධාන හේතුවක් තමයි මානසික පරිහානිය. මානසිකව වැටීම. අද හුඟක් බොහෝ දෙනෙක් මානසිකව බොහොම වැටිලා ඉන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම භාවනා කරන නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය කායික වශයෙන් යම් යම් අසනීපකම් අපහසුතා තිබුණත් මානසිකව ශක්තිමත් වෙන්න ඕන. මනසින් ශක්තිමත් වෙන්න ඕන. මේ දේවතා දුව මම අර ඉස්සරලා කිව්වේ මේ දේවතා දුව කල්පනා කරනවා මුන්වහන්සේ දුර්වල කරන්න ඕනේ මනසින්. සිතින් වටන්න ඕන. මනසින් වැට්ටුවොත් එලව ගන්න එක ලේසි. ඔය සමහර අමනුෂ්‍යෝ බය කරනවා. භික්ෂුන් වහන්සේලා භාවනාවට ගියාම බය කරනවා. තැති ගන්නවා. මොකද පන්න ගන්න. අර මේ කරණීය මෙත්ත සූත්‍රේ තියෙනව නේද? කරණීය මෙත්ත සූත්‍රේ දේශනා කරපු එකේ නිදාන කතාවේ තියෙන භික්ෂුන් වහන්සේලා ඒ ආරණ්‍යයට ගියාම ඒ ආරණ්‍යෙ හිටපු අමනුෂ්‍යෝ විවිධ දුර්ගන්ධ එවනවා. විවිධ ශබ්ද ඇති කරනවා. ඇතැම් අවස්ථාවල විවිධ භයානක ස්වරූප පෙන්වනවා. ඔය වගේ විවිධාකාරයෙන් හිත වටලා බය කරලා තැති ගන්නවලා පළවා හරින්න ඒත් උත්සාහ කළා. එහෙම එකක් තියෙන ඔය කරණීය මෙත්ත සූත්‍රයේ නිදාන කතාව. ඉතින් මේ දේවතා දුවත් කල්පනා කළා මේ හාමුදුරුවෝ එලවන්න නම් පළමුවෙන්ම කරන්න ඕන හිත දුර්වල කරන එක. හිත දුර්වල කරන්න නම් සීලේ කඩන්න ඕන. සීලේ බිඳින්න ඕන. ඇඟ දුර්වල වුණාට හිත දුර්වල වෙන්නේ නැහැ. ඇඟ ලෙඩ වුණාට හිත ලෙඩ කරන්න බෑ. හැබැයි සීලය දුර්වල වුණොත් සීලය බිඳුනොත් අන්න හිත දුර්වල වෙනවා. ඒ නිසා මේ දෙව්දුව කල්පනා කරනවා මුන්නහන්සේගේ සීලය කිලුට කරන්න ඕනේ. මං කොහොමද ඒක කරන්නේ? සීලය අපිරිසිදු කරන්නේ කොහොමද? සීලය බිඳින්නේ කොහොමද? උන්වහන්සේගේ සීලය බිඳින්න ලේසි නෑ. මොකද උන්වහන්සේ සතර ඉරියව්වෙම සිහියෙන් ඉන්නවා. මේ සිහිය
කියන ධර්මය හරි ප්‍රබල දෙයක්. සතිම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මේ සිහිය සියලුම අර්ථ සිද්ධියට හේතු වෙනවා. සිහියෙන් ඉන්න කෙනෙක් වට්ටන එක ලේසි නෑ. සිහියෙන් ඉන්න කෙනෙකුට හිත පෙරලන එක ලේසි නෑ. ඔය වසවර්ති දිව්‍ය පුත්‍රයා එක තැනක බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කියනවා සත්ත වස්සානි සම්බුද්ධං අනුබන්දි පදා පදං ඕකාසං නාබිජානාමි සම්බුද්දස්ස සතිමතෝ සත්ත වස්සානි සම්බුද්ධං මම 7 අවුරුද්දක් බුදුරජාණන් වහන්සේගේ පසුපස ගියා. කොහොමද? පදා පදං පියවරක් පාසා මම මේ සම්බුදු රජුන්ගේ පස්සෙන් ගියා. කොච්චර කාලයක්ද? 7 අවුරුද්දක්. සත්ත වස්සානි සත් වසක් පදා පදං පියවරක් පාසා පස්සෙන් හිටියා. හිත පෙරලන්න, හිත වෙනස් කරන්න, හිතට කාමයක් කෝපයක් ඇති කරවන්න, හිත කඩන්, හිත බිඳින්. ඕකාසං නාබිජානාමි. නමුත් මේ අවුරුදු 7ෙම කිසිම මොහොතක උන්වහන්සේගේ හිතේ කාමයක් කෝපයක් එවැනි කෙලෙසයක් ඇති කරන්නට නැත්නම් එවැනි තැනකින් හදවතට ඇතුල් වෙලා ඒ හදවත දූෂ්‍ය කරන්න, ඒ හදවත විනාශ කරන්න එහෙම අවකාශයක් මට ලැබුණේ නැහැ. ඕකාසං නාබිජානාමි. 7 අවුරුද්දක් ගියත් මට කිසි දවසක උන්වහන්සේගේ හිත පෙරලන්න අවකාශයක් දුන්නේ නැහැ. සම්බුද්දස්ස සතිමතු. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ තරම්ම සතිමත්. මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. අපි සිහියෙන් ඉන්නවනම් කාටවත් අපේ හිත පෙරලන්න බෑ. එහෙනම් අපේ හිත යම් මොහොතක පෙරලෙනවා නම් වෙනසෙනවා නම් අපේ සිහිය මදිකමමයි. එතකොට කාගේද වැරද්ද? වැරද්ද මේ අපේ සිහිය මදිකම. නැත්තම් මේ අරමුණු තිබුණට අපේ හිත නරක වෙන්නේ නැහැ. අරමුණු කියන දේවල් ලෝකේ හැමදාම තියෙනවා. ඒවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවා ලෝක ධාතුවේ තියෙන දේවල්. ඒවා තිබුණා කියලා අපේ හිත පෙරලෙන්නේ නැහැ. නරක වෙන්නේ නැහැ. එහෙනම් අපේ හිත පෙරලෙනවා නම් නරක වෙනවා නම් අපි වැටෙනවා නම් අපි වැටෙන්නේ අපේම දුර්වලතාවය නිසා. මොකද්ද? අපේ සිහිය නැතිකම නිසා. ඉතින් මම මේ අමතර කතාවක් කිව්වේ. ඉතින් අර දෙව්දුව කල්පනා කරනවා උන්වහන්සේගේ ශික්ෂාපද බින්දින එක ලේසි වැඩක් නෙමෙයි. මොකද උන්වහන්සේ සතර ඉරියව්වෙම සිහියෙන් යන්නේ සිහියෙන්, කතා කරන්නේ සිහියෙන්, දම්පැන් වළඳන්නේ සිහියෙන්, සැතපෙන්නේ සිහියෙන්, සෑම ක්‍රියාවක් පාසාම අර මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ ගච්ඡන්තෝ අගච්ඡාමි इति පජානාති, තිතෝ අතිතෝ මිති පජානාති, නිසින්නෝ නිසින්නෝ මිති පජානාති, සයානෝ සයානෝ මිති පජානාති. ඒ වගේම
අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. මේ විදිහට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නී භාවේ මේ ආදි වශයෙන් ඒ සෑම ක්‍රියාවක් පාසාම කටයුත්තකදීම සිහියෙන් නුවණින් යුක්තව විසීම. චතු සම්පජඤ්ඤ භාවනාව හැටියට ඒ වගේම ඉරියාපත භාවනාව හැටියට ওই විදිහට ඒ තැනදී ඒ ඉරියව්වේදී සිහියෙන් නුවණින් යුක්තව කටයුතු කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන්සේ පෙන්නනවා. එතකොට මේ සිහිය හා නුවණ කියන දේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන සසර දුකින් ගැලවෙන්න බලාපොරොත්තු වෙන මේ කෙලෙස් අවුල නිර්වුල් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලයා විසින් මේ සිහිනුවන ගැන සැලකිලිමත් වෙන්නට ඕන. දැන් අර කියපු දේවතා දුව බැලුවා මුන්වහන්සේගේ සීලේ කඩන්න බිඳින්න කිසිම විදිහකින් ඉඩක් නැහැ. අවසානයේ තීරණයක් ගන්නවා මේ හාමුදුරුවෝ වෙදරාල කෙනෙක් බවට පත් කරන්න ඕන. වෙදරාල කෙනෙක්. වෙද මහත්තයෙක්. එතකොට මට පුළුවන් මේ වැඩේ කරන්න. ඒ හැර වෙන කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ දෙව්දුව යනවා උන්වහන්සේගේ කුළුපග දායක පිරිසක් ඉන්න. නිතර දම්පැන් දෙන උපස්ථාන කරන කුළුපග දායක පිරිසක්. ඒ නිවසට ගිහින් ඒ නිවසේ ඉන්න එක්තරා ගෑනු ළමයෙකුට ආරූඪ වෙනවා. ආරූඪ වෙලා නහින් කටින් සෙම දාලා වැටිලා දොඩවන්න ගත්තා. දැන් මේ ආරූඪෙන් දොඩවන මේ තැනැත්තිය කියනවා මම යනවා මේ ළමයා අතහැරලා මම යනවා. හැබැයි අර ඔබලගේ ගෙදර ඉන්න භික්ෂුන් වහන්සේ උන්වහන්සේට කියලා බෙහෙතක් මොනවා හරි බෙහෙතක් මේ අසනීපෙට ලබා ගන්න. උන්වහන්සේ දෙන ඕන එකක් බෙහෙතක් වෙනවා. ඒ නිසා උන්වහන්සේගෙන් බෙහෙතක් ඉල්ලගන්න. එතකොට මම මේ දරුවා අතෑරලා මේ ආරූඪෙන් අයින් වෙලා යනවා. එතෙක් මම යන්නේ. එතෙක් මම මේ ළමයට හිංසා කරනවා. ඉතින් ඒ ඇත්තෝ කිව්වා අපි ස්වාමීන් වහන්සේලා වෙදකම් කරන්නේ උන්වහන්සේලා සීලාදී ගුණ පුරණ අය. ඉතින් අපි උන්වහන්සේලාගෙන් ඒව බලාපොරොත්තු වෙන්නෙත් නැහැ කියලා. එතකොට කියනවා නෑ එහෙම බෙහෙතක් ගන්න බැරි නම් ඔය හාමුදුරුවෝ එනකොට පා හොදනවනේ. ඒ පා හොදන වතුර හාමුදුරුවන්ට කියලා ඉල්ලගන්න. පා හොදන වතුර අරගෙන මේ ළමයට ඉහින්න. මූණේ කටේ ටිකක් ගන්න, පොවන්න. එතකොට මේ ආරූඪේ යනවා. ඉතින් ඒත් කිව්වා උන්වහන්සේ එහෙම ඒක අනුමත කළොත් අපිට පුළුවන් එහෙම කරන්න. ඉතින් දැන් පහෝදර ස්වාමීන් වහන්සේ වැඩම කළා. ඒ අවස්ථාවේ අර විදියට පාසෝදලා පාපිස දමලා උන්වහන්සේ වඩා හිඳුවාගෙන අහනවා ස්වාමීන් වහන්සේ මේ අපේ ගෙදර මෙහෙම දරුවෙක් මෙහෙම යක්ෂාරූඪයක් තියෙනවා. ඉතින් මේ යක්ෂාරූඪය කියනවා ඔබ වහන්සේගේ පාසේ දූ වතුර අරගෙන මූණේ කටේ ගාලා එහෙම ඉස්සොත් ඒ ආරූඪේ අතෑරලා යනවා කියලා. ඉතින් ඒක ඔබ වහන්සේගෙන් ලබා ගන්න කියනවා. ස්වාමීනි කමක් නැද්ද? එහෙම කළාට වරදක් නැද්ද? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා හොඳ නම් හොඳයි. හොඳ නම් හොඳයි. අර ස්වාමීන් වහන්සේ තින් දානේ වළඳලා වැඩියට පස්සේ
අර ඇත්තෝ අර පාසෝදලා ඉතුරු වෙච්ච වතුර ටිකගෙන මේ ළමයාගේ මූණේ කටේ ගාලා පොඩ්ඩක් ඇඟට ඉස්සහම අර ආරූඩි නැති වුණා. ස්වාමීන් වහන්සේ දානේ වළඳලා දැන් ගල්ලෙනට වඩිනවා. වඩිනකොට මේ අර දේවතා දුව අතරමඟ කුටියට ඒ යන පාරේ පොඩි අතදරුවෙක් වඩාගෙන මනුස්ස කාන්තාවක් විදිහට අතදරුවෙක් වඩාගෙන මේ අතදරුවා අඬනවා. මේ දෙව්දුව කියනවා අනේ වෙද මහත්තයෝ, අනේ වෙද මහත්තයෝ, මගේ දරුවා මේ අඬනවා, මගේ දරුවට මොකක් හරි බෙහෙතක් දෙන්න. එතකොට ඒ හාමුදුරුවෝ අහනවා මම වෙද මහත්තයෙක් නෙමෙයි, මං හාමුදුරු නම. මං එහෙම වෙදකම් දන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් අර ගෙදර අර ආරූඩයක් වෙලා හිටපු ලෙඩෙකුට බෙහෙතක් දුන්නා නේද? එතකොට උන්වහන්සේ ඇහුවා ඒ මොකද්ද? ඇයි අර පාහෝදපු වතුර දෙන්න කියලා එහෙම උපදෙස් දුන්නා නේද? ඒකද මේ කියන්නේ. මම කිව්වේ හොඳ නම් හොඳයි කිව්වා. මම වෙදකමක් කළා නෙමෙයි. එතකොට උන්වහන්සේට මේ දෙව්දුව කියනවා දැන් ඔබ වහන්සේගේ සීලේ paludu වෙලා. සීලේ බිඳිලා. ඇයි වෙදකම් කළා. හාමුදුරුවන්ට වෙදකම් කිරීම තහනම්. බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා භික්ෂුවක් වෙදහෙදකම් කිරීම නොකළ යුතුයි කියලා. එහෙමනම් දැන් ඔබ වහන්සේගේ සීලේ paludu වෙලා. ඒ වෙලාව උන්වහන්සේ net දෙක පියාගෙන උපසම්පදා මාලකේ ඉඳලා මේ අන්තිම පියවර දක්වාම සිහිපත් කළා. මම දැන බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂා පදයක් උල්ලංඝනය කරලා තියනවද කොයි යම්ම මොහොතකවත්. එහෙම මෙනෙහි කරගෙන එනකොට උපසම්පදා මාලකේ ඉඳලා මේ මොහොත දක්වා සීලය අතිශයින්ම පිරිසිදුයි. විදුරුසේ පිරිසිදුයි. කිලුටක් නැති සුදු පාවඩයක් එළුවා වාගේ. ඒ ආපු ගමන් මග අතිශයින්ම විදුරුසේ පිරිසිදුයි. සීල විසුද්ධිය ඇති වුණා. සීල විසුද්ධියත් සමග චිත්ත විසුද්ධිය ඇති වුණා. හිත සමාධිගත වුණා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී පාදක කරගෙන දිට්ඨි විසුද්ධිය ආදී වශයෙන් සප්ත විසුද්ධීන් නව මහ විපස්සනා ඥානයන් සම්පූර්ණ කරගෙන ඒ පියවරේම සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් යන සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන අවබෝධ කරගත්තා. ආන්න බලන්න. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. එහෙනම් මේ කෙලෙස් සවුල නිර්වුල් කරන්න සීලය තියෙන්න ඕනේ. සීලේ පිහිටලා යා යුතු ගමන. ඒකයි කිව්වේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤ. චිත්තං පඤ්ඤංච භාවය. චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩන්න ඕනේ. චිත්ත භාවනා කියලා කියනවා සමාධි භාවනාවලට. චිත්ත විසුද්ධිය පිණිස හේතු වෙන දැන් අපේ සිත අපිරිසිදු වෙනවා. අපේ සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ වාගේ ඒ නිවන ආවරණය කරන නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත කිලුටු වෙනවා. කිලුටු සිතකින් අපිරිසිදු සිතකින් දුර්වල මනසකින් මේ පරම ගම්භීර ආර්ය සත්‍යය අවබෝධ කරන එක ලේසි නෑ. මේ උතුම් පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පිරිසිදු හදවතක් තියෙන්නට ඕන. විදුරුසේ පිරිසිදු
හොඳ හදවතක් තියෙන්න ඕන. ඉතින් අන්න ඒ සිත පිරිසිදු වෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති ආදි වශයෙන් ඒ අනුස්සති භාවනා, කායගත සති, ආනාපාන සති මේ වාගේ ඒ භාවනා වැඩිමෙන් තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් කෙලෙස් යට කරගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදි වශයෙන් ධ්‍යානාංගයන් උපදවා ගැනීමෙන් හිතේ පහළ වෙන කාමච්ඡන්දාදී නීවරණ දුරු කර ගන්න පුළුවන්. ආන් එතකොට හිත දිදුලන්න පටන් ගන්නවා. බැබලෙන්න පටන් ගන්නවා. ඒ දිදුලන බැබලෙන සිතට බොහෝ දේ කරන්න පුළුවන්. දිබ්බ චක්කු ගොඩක් ඈත තියෙන දේවල් මනසින්, ඒ දිවසින්, ඒ සිතින් බලන්න පුළුවන්. දිබ්බ චක්කු ඥානෙ. දිබ්බ සෝත ඥානෙ උපදවන්න, දිව කන් උපදවා ගන්න පුළුවන්. මොකද පිරිසිදු හදවතට සිත යොමු කෙරුවාම අහන්න පුළුවන්. පරචිත්ත විජානන, අනුන්ගේ හිත් කියවන්න පුළුවන්. අනිත් අයගේ හිත බලන්න පුළුවන්. මෙන්න මෙයා මේ වෙලාවේ රාග සිතෙන් ඉන්නවා, ද්වේෂ සිතෙන් ඉන්නවා, මෝහ සිතෙන් ඉන්නවා. මේ වෙලාවේ තණ්හා දිට්ඨිමාන වලින් ඉන්නවා. මේ වෙලාවේ ශ්‍රද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවා, බුද්ධිමත්ව ඉන්නවා. ඒ විදිහට ඒ අනිත් අයගේ හදවත කියවන්න පුළුවන්. අනිත් අයගේ හදවත බලන්න පුළුවන්. අර පිරිසිදු හදවත තියෙන නිසා. يعني මේ නීවරණයන්ගෙන් දුර වෙච්ච මේ පිරිසිදු හදවතෙන් එතකොට මෙන්න මේකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, සමහරට අභිධර්ම නාය ක්‍රමයට ගියොත් පංචම ධ්‍යාන. ඒ වගේම ඔය දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, පුබ්බේ නිවාසානුස්සති, irdivid ආදී ඒ ඥාන පවා හිතේ උපදවා ගන්න පුළුවන්. හිත පිරිසිදු වෙන්න ඕන. එතකොට අන්න ඒ වාගේ පිරිසිදු හදවතකින් යම්කිසි කෙනෙක් පඤ්ඤා භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වඩයින චිත්තම් පඤ්ඤංච භාවය. එතන ප්‍රඥා භාවනාව කියලා කිව්වේ විපස්සනාව. චිත්ත භාවනාව කිව්වේ සමාධිය, සමාධි භාවන. පඤ්ඤා භාවනා කියලා කියන්නේ විපස්සනා වැඩිම. ඒතර මේ විපස්සනා වඩනවා කියලා කියන්නේ අමුතු කාර්යයක් නෙමෙයි. අමුතු දෙයක් කරනවා නෙමෙයි. අර පිරිසිදු හදවතෙන්, අර දීප්තිමත් වූ සමාධිගත සිතින්, එකඟ වූ මනසකින් ඒ යුතු පුජ්‍යලයා සාමාන්‍ය මේ ලෝක ධාතුවේ තමන්ගේ ඇසට අරමුණු වෙන, කනට අරමුණු වෙන, නාසයට අරමුණු වෙන, දිවට අරමුණු වෙන, ශරීරයට පහසට අරමුණු වෙන, මනසට අරමුණු වෙන ඒ ධර්මතාවල සැබෑ తত্ত্বය බලන්න පුරුදු වෙන. සැබෑ తত্ত্বය බලන්න පුරුදු වෙන. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. සැබෑ తত্ত্বය තමයි নিরතුරුවම මෙවුවා වෙනස් වෙන. මේ ධර්මය වෙනස් වෙන. දැන් අපි දැන් මෙතන වාඩි වුණා. වාඩි වෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ වඩින වෙලාවේ අපි
හිටගෙන හිටියා. ඒ හිටගෙන හිටපු ඉරියව්ව පාත් වෙනකොට වාඩි වෙනකොට වෙනස් වුණා. වාඩි වෙලා ඉන්නකොට ඒ තිබුණු ඉරියව්ව දැන් මේ වෙනකොට ගොඩාක් දුරට වෙනස් වෙලා. ඒ කියන්නේ හැම මොහොතකම මේවා වෙනස් වෙනවා. අපේ ශරීරයට සිත යොමු කරලා බැලුවොත් යම්කිසි කාලයක් අර සමාධිගත සිත පිරිසිදු හදවත මේ ස්කන්ධයට නැත්නම් මේ රූප ස්කන්ධයට යොමු කරලා බැලුවොත් එයාට පේනවා එයාට වැටහෙනවා වේලාවක තද ගතියක් දැනෙනවා. තවත් විටක සැහැල්ලු බවක් මෘදු බවක් දැනෙනවා. තව විටක සිසිලසක් දැනෙනවා. තවත් විටක උණුසුම් බවක් දැනෙනවා. තව විටක පිම්බෙන හැකිලෙන තල්ලු වෙන සෙලවෙන එවැනි බවක් පේනවා. එතකොට මේ එකක්වත් එක විදිහකට පවතින්නේ නැහැ. සීතල තියෙනවා උණුසුම තියෙනවා ඒ වගේම පිම්බෙනවා හැකිලෙනවා ඒ වගේම තද වෙනවා සැහැල්ලු වෙනවා මේ විදිහට මේ රූපය නිරතුරුවම පරිවර්තනය වෙනවා වෙනස් වෙනවා. ඒ මහා භූතයන්ගේ ස්වභාවය සතර මහා ධාතුන්ගේ ස්වභාවය සතර මහා ධාතුන්ගේ නිර්මිත යම් රූපයක් වේ නම් ඒ රූපයේ ස්වභාවය තමයි අන්න අර විදියට පරිවර්තනය වෙනවා. එතකොට රූප කියලා කිව්වහම පණ ඇති රූප පණ නැති රූප කියලා අපිට එහෙමත් ගන්න පුළුවන්. සත්ව ශරීරය හැටියට ගත්තොත් ඒවා එක තැනක තියෙන්නේ යනවා එනවා වැඩ කරනවා. නමුත් ගස් කොළන් ගල් පොළව අහස මේ වගේ දේවල් ගත්තොත් ඒවා ඒ තැන්වල තියෙනවා. නමුත් මේ ජීවි අජීවි සියලු රූප ධර්මයෝ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය නාග සුපර්ණ මේ ලෝක ධාතුවට අයත් යම් රූපයක් කියලා යමක් වේ නම් ඒ සියලු රූප ධර්මයෝ එතනම ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි වෙනස් වෙනවා වෙනස් වෙන ස්වરૂපේ තියෙනවා. අන්න ඒ වෙනසට සිත යොමු කරලා බලනවා. වෙනසට සිත යොමු කරලා බලනවා. මේ මෑතක මං කනගාටු වෙනවා මෙහෙම ස්වාමින් වහන්සේ නමක් ගැන කියන්න වීම ගැන. නමුත් උන්වහන්සේගේ ධර්ම දේශනාවක් මං අහගෙන හිටියා. එතකොට උන්වහන්සේ කියනවා ඔය වම දකුණ අපි වම දකුණ ගහන්නේ නැහැ. ඔසවනවා තබනවා ඒව අපි කරන්නේ නැහැ. ඒව බුදුරජාණන් වහන්සේගේ භාවනා නෙමෙයි. අපි මේ ඇහැට අහුවෙන දේ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. කනට අහුවෙන්නේ කියලා උන්වහන්සේ මේ ආයතන භාවනාවක් ගැන එහෙම උගන්වනවා. ඇත්තට උන්වහන්සේගේ නොදන්නාකම හැර වෙන කිසි දෙයක් නෙමෙයි. උන්වහන්සේට මේ ධාතුන්ගේ තියෙන මේ නානත්වය විවිධත්වය ධාතුන්ගේ මේ ඒ තැනදී සිදුවෙන පරිවර්තනය තේරුම් ගන්න බෑ. දැන් බලන්න අපි මේ කකුල ඔසවනකොට මේ කකුල ඔසවනකොට එතනදී සිදුවෙන ක්‍රියාවලියක් තියෙනවා. පඨවි ධාතුව ආපෝ ධාතුව සිවුම් වෙනවා. වායෝ ධාතු තේජෝ ධාතු උස්සන්න බවට පත් වෙනවා. මේ කකුල යවන කොටත් එහෙමයි. නැවත මේ කකුල පාත් කරනකොට දැන් අපි කකුල පහත් කරන්න කියලා හිතෙන. කකුල පහත් කරන්න හිතෙනකොට අපි ඒකට කියනවා පහත් කිරීමේ සිත. ඒ සිතත් එක්කම චිත්ත කිරිය වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. කියන්නේ අපේ සිත නිසා ඇතිවෙන ශක්තිය. ඒකට කියනවා අපි චිත්ත කිරිය වායෝ ධාතු. දැන් අපි මේ මෙහෙම තියෙන අත මට පුළුවන් මෙහෙම
තද කරන්න. දැන් අපි පොල් වගේ දේවල් මිරිකන්න පුළුවන්. වැක්කිරෙන්න. වැලි මිරිකලා නම් තෙල් ගන්න බෑනේ නේද? එහෙම අයත් ඉන්න පුළුවන් සමහරට. ඉතින් ඒ කියන්නේ මේ අපේ සිත එක තමයි දැන් මිරිකන්න කියලා හිතුනොත් මිරිකන්න පුළුවන්. බුරුල් කන්න කියලා හිතුනොත් බුරුල් කරන්න පුළුවන්. එතකොට අපිට දැන් සමහරට උඩින් යන්න ඕනේ කියලා හිතෙනවා. සමහරට මේ මෙතන ඉඳලා දූගෙන ගිහින් අර තාප්පෙන් උඩට එහා පැත්තට පනින්න ඕනේ කියලා හිතෙනවා. එහෙම නිකම් වෙන්නේ නැහැ. අපිට හිතක් පහළ වෙනවා. වේගෙන් යනවා. තාප්පෙට උඩින් පනිනවා. අන්න එතකොට වේගෙන් යෑමේ සිත ඒ වගේම උඩ පැනීමේ සිත ඇති වෙනවා. ඒ සිතත් එක්ක චිත්ත කිරිය වායෝ ධාතු ඇති වෙනවා. ශරීරයේ උඩට උස්සනවා. මේ හොන්ඩරයක් විතර බර තියෙන ශරීරයේ උස්සන උඩට. ඒ චිත්ත කිරිය වායෝ ධාතුවේ. දැන් බලන්නකෝ අපේ ශරීරේ කොච්චර බරද? මරුණන් පස්සේ කී දෙනෙක් උස්සනවද මේක කරගහනවද? නේද? ඉතින් දැන් අපි තනියම අරගෙන යනවනේ මේ කන්දේ නෙවෙයි පොල් ගස් වලත් යනවනේ මේක අරගෙන. නේද? මේ පොල් ගහේ බඩ ගාන්නේ කවුද? සිත, චිත්තකිරිය වායෝ ධාතුව. කොයිතරම්ද හිතේ බලවත් බව. එතකොට මෙන්න මේ ගමන් කිරීමේ සිත, චිත්තකිරිය වායෝ ධාතුව, ඒ එළඹ සිටි රූපකය, ඒ කාය විඤ්ඤාතිය, කියන්නේ කය ඊට අදාළව ඊට අනුරූපීව සකස් වෙන. හිතත් එක්ක. ඔවා එකටම සිදුවෙන්නේ. ගමන් කිරීමේ සිත, චිත්තකිරිය වායෝ ධාතුව, කාය විඤ්ඤාතිය, එළඹ සිටි රූපකය කියන මේ සියල්ල එකට සිද්ධ වෙනවා. එතකොට තමයි ඉස්සෙනවා, පාත් වෙනවා. උඩ පයින්නවා, බිම වැටෙනවා. ඒ වගේම ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා. මෙන්න මෙහෙම ක්‍රියාවලියක් තියෙනවා. ඔසවනවා, යවනවා, පහත් කරනවා, තබනවා, තද කරනවා, තද කරනවා. ඔසවනවා, යවනවා, පහත් කරනවා, තබනවා, තද කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට සිත යොමු කරනවා. ඒ ක්‍රියාවලියට සිත යොමු කරනවා. යොමු කරලා බලනවා. සමාධිගත සිතින් බලනකොට පේනවා මෙන්න මේ ධාතුන්ගේ අඩු වැඩි වීම, වෙනස් වීම. පිම්බේ දැන් නිකන් හිතන්නකෝ බඩ පිම්බෙනවා නම් අපිට තේරෙන්නේ නැද්ද පිම්බෙනවා කියලා? තේරෙනවා. හැකිලෙනකොට හැකිලෙනවා කියලා තේරෙනවා. එතකොට එතන වෙනසක් නෙමෙයිද? පිම්බෙන එක එකක්, හැකිලෙන එක තව එකක්. ඔසවන එක එකක්, යවන එක තව එකක්. පහත් කරන එක තව එකක්. පොළවේ තියෙන එක තව එකක්. තද කරන එක තව එකක්. ආය ඔසවනකොට බුරුල් වෙනවා. ඔසවනකොට බුරුල් වෙනවා. යවනවා. පහත් කරනවා, තබනවා, තද කරනවා. මෙන්න මේ සිදුවෙන්නේ මොකද්ද? නාම රූප ධර්මයන්ගේ ඇතිවීම හා නැතිවීම. ඔසවන වෙලාවේ පඨවි ධාතු, ආපෝ ධාතු අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ තුනී වෙනවා. තේජෝ වායෝ කියන ධාතු උත්සන්න වෙනවා. ඒ නිසා සැහැල්ලු වෙනවා. ඔන්න දැන් සැහැල්ලුව නිසා එසවිලා යනවා. අවසානයේ පහත් කරන්න ඕනේ, තියන්න පොළවේ පය තියන්න ඕනේ කියලා හිත පහළ වෙනකොටම වායෝ තේජෝ තුනී වෙනවා. පඨවි ආපෝ දෙක උත්සන්න වෙනවා. ඔන්න බර වෙනවා. ඔන්න තබනවා. එතකොට මේ මොකද වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ ඉපදීම හා නැතිවීම. ඇති වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. පිම්බෙනවා, හැකිලෙනවා. සීතල දැනෙනවා, උණුසුම දැනෙනවා. තද බවක් දැනෙනවා, මෘදු බවක් දැනෙනවා. මෙන්න මේක ක්‍රියාවලියක් සිදු වෙනවා.
යනකොට සිදු වෙනවා, ඉඳගෙන ඉන්නකොට සිදු වෙනවා, නිදාගෙන ඉන්නකොට සිදු වෙනවා, කතා කරන වෙලාවෙ සිදු වෙනවා, කතා නොකරන වෙලාවෙ සිදු වෙනවා. දිවා රැ දෙකේම මේ ධාතුන්ගේ පරිවර්තනයක් සිදු වෙනවා. ඒක පේන්නේ නැහැ බලන්නේ නැති කෙනෙකුට. ඒක බලන්න ඕනේ. දැන් අපේ හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා. අපි ඕක බලන්නේ නැත්නම් අපට පේනවද? නැහැ. අපි නිදාගෙන හිටියත් රාත්‍රියේ නිින්දේදීත් ඒක යනවා. අපි දැන් ඔය නිින්ද ගිහින් ඉන්න කෙනෙක් දිහා අපි බැලුවොත් අපට පේනවනේ. එතකොට ඒ නිසා මේ ධාතුන්ගේ ක්‍රියාවලිය, මේ ඇතිවීම නැතිවීම, වෙනස් වීම, ඉපදීම බිඳීම, උපන් තැනම මැරෙනවා. දැන් මේ ඉපදුණු තද ගතිය වෙන කොහේවත් තිබිලා ආව නෙමෙයි. ඈතක තිබිලා, දුරු රටක තිබිලා, දුර දේශයක ඉඳලා, වෙන කෙනෙකුගේ ගෙදර ඉඳලා, වෙන කෙනෙකුගේ ඇඟේ ඉඳලා මගේ ළඟට මේ සීතල ආව නෙමෙයි, උණුසුම ආව නෙමෙයි, තද ගතිය ආව නෙමෙයි, මොලොක් ගතිය ආව නෙමෙයි, පිම්බීම හැකිලිම ආව නෙමෙයි. ඒ ධාතු මේ හැමතැනම විසිරලා තියෙනවා. මේ සතර මහා භූතයෝ එතනම ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන නැති වෙන මේ මහා භූතයෝ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ලෝකයා රැවටෙනවා. අපි මේ රැවටිලා තියෙන්නේ මහා භූතයන්ට. මහා භූතයෝ හැටියට නෙමෙයි පෙනී හිටින්නේ. ඒ මහා භූතයෝ පෙනී හිටින්නේ සුන්දර දේවල් හැටියට, සොඳුරු දේවල් හැටියට. අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුකස්ස රූපේන පමත්තමති වත්තති. මේ ලෝකේ අසුන්දර දේවල් ලෝකයාට පේන්නේ සුන්දර වස්තු හැටියට, සොඳුරු වස්තු හැටියට. පිය රූපේන අප්පියං අප්‍රිය දේවල් ලෝකයාට මහා ප්‍රියමනාප හැටියට පේනවා. දුක්ඛං සුකස්ස රූපේන දුකක් වූ පරමාර්ථයෙන්ම නැත්තම් ස්වභාවයෙන්ම දුකක් වූ දේ සැපතක් හැටියට ලෝකයා දකිනවා. මෙන්න මේ නිසා අසුන්දර දේවල් සුන්දර වස්තු හැටියට දැකීමත්, අප්‍රිය දේවල් ප්‍රියමනාප හැටියට දැකීමත්, දුක සැපයක් හැටියට දැකීමත් කියන මේ කාරණය නිසා ලෝක සත්වයා පමත්ත මති වත්තති. මේ සංසාරේ ප්‍රමාදයට ලක් වෙනවා. කියන්නේ පමා වෙනවා. දැම්ම බෑ. ලබන ආත්මේ මතු ආත්මේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ කාලේ ඔන්න ඔහොම ප්‍රමාද කරනවා. ඇයි මේ සුන්දර වස්තුව දාලා යන්න තාමත් හිතක් නැහැ. ඒ සුන්දර වස්තුව කොහෙද තියෙන්නේ? සුන්දර වස්තු දැකලා තියෙනවද? සුන්දර වස්තු, සොඳුරු වස්තු අනේ හරිම සුන්දරයි, සොඳුරුයි, ප්‍රියයි, මනාපයි, පුදුම සැපක්. ඒ මොනවද? මට කන් ඇහෙනවා ටිකක් අඩුයි. කයියෙන් කිව්වොත් තමයි ඇහෙන්නේ. ඔව්, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ජීවි අජීවි මේ ලෝකේ දේවල් අපි සුන්දර හැටියට දකිනවා. හැබැයි බුදුරජාණන්සේ පෙන්නනවා වෙස් වලාගෙන ආපු තමාගේ ජීවිතය ගොදුරු කරගන්න ආපු යක්කිනි
යක්ක යක්කිනී මහා භූතා. එහෙමත් කියන තැන. මේ මහා භූතය හරියට කොහොමද කියනවනම් යක්ක යක්කිනී හරියට යක්ෂයෝ වාගේ. යක්ෂිනීන් වාගේ මහා භූතයෝ. ඇයි රවට්ටවනවා. මුලා කරනවා. මුලා කරලා ඒ තුල රඳවාගෙන අවසානයේ මිරිකලා දානවා. නැති කරලම දානවා. දෙන්න පුළුවන් උපරිම දුක් දෙනවා. මේ මහා භූතයෝ හරියට යක්කු වාගේ යක්ෂණිය වාගේ. ඒක නිසා කියනවා යක්ක යක්කිනී මහා භූතා. මහා භූතයෝ. තේලපත්ත ජාතකය කියලා ජාතක පොතේ තියෙන කතාවක්. තේලපත්ත ජාතකය. අපේ බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන යන අවදියේ එක්තරා කාලයක රජ කුලයක ඉපදුණා. සහෝදරයෝ 7 දෙනෙක් හිටියා. බාලම සහෝදරයා බාලම දරුවා තමයි බෝධිසත්වය. මේ බෝධිසත්වයන්ගේ මාලිගාවට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මේ බෝධිසත්වයන්ට අනුග්‍රහ පිණිස. මතු බුදු වෙන මේ උතුමට අනුග්‍රහ පිණිස මේ බෝධි සම්භාර පුරා ගන්න උපකාරයක් වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේ මාලිගාවට පිණ්ඩපාතේ වඩිනවා. අර සහෝදරයෝ අතරින් වැඩිපුරම සද්ධාවෙන් භක්තියෙන් පසේ බුදුරජාණන්සේට ළඟින්ම ආදරෙන් උපස්ථාන කරන්නේ මේ බාලම දරුවා බෝධිසත්වයෝ. ඉතින් මෙහෙම කාලයක් ගත වෙනකොට මේ බෝධිසත්වයන් වහන්සේට හිතෙනවා මට මේ රටේ රාජ්‍ය ලැබෙයිද නැද්ද මම මේක අහලා බලන්න ඕනේ පසේ බුදුරජාණන්සේගෙන් කියලා මේක අහනවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ කියනවා දරුව රාජකුමාරය ඔබේ වැඩිමහල් සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. අනුපිළිවෙලට මේ රාජ්‍ය මෙහෙම එනකොට ඔබට එච්චර කල් ආයුෂ නැහැ. ඔබේ වාරේනක ඔබට ඉන්න බෑ. ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබට රජෙක් වෙන්න පින් තියෙනවා. ඔබ සසර බොහොම පින් කරපු කෙනෙක්. ඔබට අදින් 7 දිනක් ගිය තැන රජ වෙන්න පුළුවන්. මෙයින් 123ක් තරම් දුර ගියාම ගන්ධාර දේශේ අන්න ඒ රටේ රාජ්‍ය ඔබට ලැබෙනවා. අදින් 7 දිනක් ගිය තැන ඔබට යන්න පුළුවන් නම් ඒ රටට රාජ්‍ය ඔබටත් වෙනවා. ඉතින් මේ දරුවා කැමති වුණා යන්න රාජකුමාරයෝ. කැමති වුණාම උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම පාරවල් දෙකක් තියෙනවා. එක පාරක් බොහොම යොදුන් ගානක් දුරයි. අනිත් පාර බොහොම කෙටි 7 දවසකින් යන්න පුළුවන්. හැබැයි හරිම භයානකයි. මොකද ඒක අමනුස්ස අධිග්‍රහිත කාන්තාරය. ඒකේ අමනුෂ්‍යෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යෝ ඒ මග යන අය මුලා කරනවා. මුලා කරලා තමන්ගේ වසඟයට අරගෙන මරාගෙන කනවා. ඔබට පුළුවන් නම් හිත රැකගෙන ඒ ගමන යන්න දින 7කින් ඔබ රාජ්‍යයටපත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ අදිෂ්ඨාන කරගන්නවා මම හිත රැකගෙන යනවා කියලා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් නූල් ඒ අවශ්‍ය දේවල් ටික පිරිත් පැන් ලබා දෙනවා. මේ ටිකත් අරගෙන කඩුව ඔක්කොම අවශ්‍ය දේවල් ටිකත් අරගෙන පිටත් වෙනකොට එයාගේ යාළුවෝ 5 දෙනෙක් ඇවිදින් කියනවා අපිත් එනවා අපත් එක්ක යන්න. ඔබ රජුරෝ වෙනවා අපි ඇමතිවරු වෙනවා. ඒ වෙලාවේ එතුමා කියනවා ඔබලා එන්න එපා. මම යන්නේ කෙටි පාරකින්. ඒ පාරෙන් ගියොත් තමයි 7 දවසක් ඇතුළත යන්න පුළුවන්. ඒක අමනුස්ස අධිග්‍රහිත කාන්තාරය. ඒකේ ඉන්න අමනුස්සයෝ විවිධ වෙස්වලාගෙන ඇවිදින් මිනිස්සු මුලා කරලා මරාගෙන කනවා. ඒ නිසා ඔබලා එන්න එපා. ඔබලට හිත රැක ගන්න බෑ.
මම ශක්තිමත් මම හිත රැකගෙන යනවා කියලා. නෑ නෑ ඔබ යනවා නම් අපට මොකද බැරි? අපි එනවා කියලා මේ 5 දෙනාත් එකතු වුණා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ 5 දෙනා මෙහෙම යනකොට අමනුස්ස කාන්තාරයට ඇතුල් වුණා. ඒකේ ලස්සන සල්පිල් වගේ දේවල් මවාගෙන. සුන්දර දේහ සම්පත් ඇති. ඊටාම සොඳුරු ප්‍රියමනාප සුන්දර විලාස ඇති දිව්‍යාංගනාව වගේ ලස්සන අංගපසකින් පරිපූර්ණ වෙච්ච දිව්‍යාංගනාව වගේ අය සල්පිල් මවාගෙන ඉස්සරහට ඇවිදින් පිළිගන්නවා. කොච්චර කාලයකට පස්සේ දාවේ බොහොම සතුටුයි දකින්න ලැබිච්ච එක. එන්න විවේක ගන්න. මේ වාඩි වෙන්න. කෑම තියෙනවා බීම තියෙනවා එන්න විවේක අරගෙන නිදහස ඉඳලා යන්න පුළුවන් කියලා මේ පෙරමගට ඇවිදින් අර යක්ෂයෝ යක්ෂණියෝ මේ කතා කරනවා. ඒ වෙලාවේ බෝධිසත්වයෝ කියනවා රැවටෙන්න එපා. ඔය යක්ෂයෝ, ඔය අමනුෂ්‍යයෝ, ඔය මිනිස් වෙස් අරගෙන, ඔය දිව්‍ය සමාන රූප සම්පත් මවාගෙන ඔය එන්නේ යක්ෂයෝ, අමනුෂ්‍යයෝ. රැවටෙන්න එපා. බලන්නවත් එපා. net කොනකින්වත් බලන්න එපා. බිම් බලාගෙන ඉන්න. ඔය අතරේ පිටිපස්සෙම ආපු එකන හොරෙන් බැලුවා. හොරෙන් බැලුවාම පිස්සු හැදුනා වගේ වුණා. ඒ තරම් ලස්සනයි. තරම් සුන්දරයි. අනේ මේ වගේ ලස්සන රූපයක් ලබලා මරුණත් සැපයි කියලා හිතුවා. මේ වගේ ලස්සන රූපයක් ලබලා අනේ මරුණත් සැපයි කියලා හිතක් පහළ වුණා. මෙයා දැන් පස්සට පහු බහිනවා. බෝධිසත්වයෝ කියනවා පහු බහින්න එපා. රැවටෙන්න එපා මිත්‍රය. ඔය අමනුෂ්‍යයෝ ඔය ස්වરૂපේ සම්පූර්ණ වෙනස් කරනවා. ඔබ ඒ අයගේ තැනට ගත්තට පස්සේ තන්නි ක්‍රම යක්ෂ විලාසේම වා ගන්නවා. ඔය තියෙන සුන්දර හිනාව, ඔය තියෙන ඔය සුන්දර ස්වභාවය සම්පූර්ණ විකෘති වෙනවා. ඒ සරවටෙන්න එපා, මුලා වෙන්න එපා, පසුබහින්න එපා, ධෛර්යමත් වෙන්න, හිත හදාගන්න එන්න. මෙයා ටික දුරක් ඇවිදින් කියනවා මම කකුල් රිදෙනවා. මට ටිකක් අමාරුයි. බෝධිසත්වයන් වහන්සේ යන ගමන යනවා. මෙයා හිමීට ගාට ප්‍රමාද වුණා. අර කට්ටිය වට කරගත්තා. අනේ ඉන්න එක්කරගෙන ගියා Tamanට අවශ්‍ය තැනට. එතෙන්ට අරගෙන ගිහින් සම්පූර්ණ ස්වභාවය විකෘති කළා. තාම බියකරුයි. ඇඟිල්ලේ වතුර වෙන තරමට බියකරුයි. ඔක්කොම වට වුණා. නියපොතු වෙනවා ඉස්සරහට. දත් ඉස්සරහට එනවා. බයටපත් වුණා. නෝ කරන්න දෙන්නේ. hina වෙලා කිව්වා දැන් ඔබ අපේ වසඟයට ඇදින් ඉවරයි. ආයි යනවා බොරු. ඔක්කොම එකතු වෙලා කෑවා. කාලා ආයි දුවගෙන ආවා. ඇවදින් එතනින් ගත්තේ රූපයට ආසා කරන කෙනා. ඇවිදින් ඊට පස්සේ ශබ්දයට ආසා කරන කෙනා ඇල්ලුවා. ඊළඟට ඇවිදින් සුවඳ වලට ආසා කරන කෙනා ඇල්ලුවා. ඊළඟට ඇවිදින් රසයට ආසා කරන කෙනා ඇල්ලුවා. කියන්නේ ශබ්ද සංගීත භාණ්ඩ වාදනය කරලා සින්දු කියලා එයා බාගත්තා. සුවඳ විලවුන් ආදී දේවල් වල සුවඳ ආග්‍රහණය කරවල එයා බාගත්තා. ඊට පස්සේ දිවට රස මිහිරි දේවල් පෙන්නලා එතනින් එයා බාගත්තා. ශරීරයට ස්පර්ශ පහස මේ පහසේ තියෙන දිව්‍යමය වූ පහසක්. දිව පහසක් ලබා දීලා එතනින් එයා බාගත්තා. මේ 5 දෙනාම ඇස කන නාසය දිව ශරීරය කියන මේ 5 දෙනාම බාගත්තා. බෝධිසත්වයන් වහන්සේ පමණක් ඉතුරුණා. උන්වහන්සේ තනියම යනවා. මේ යක්ෂයෝ ගියා පුළුවන් තරම් කාන්තාරේ උන්වහන්සේ দমনය කරන්න බෑ. උන්වහන්සේ ඇහැට රැවටෙන්නේ නැහැ. කනට රහු වෙන්නේ නැහැ. රවට්ටවන්න බෑ. ඒ නිසා
කාන්තාරයේ අවසාන වෙනකොට යක්ෂයෝ නතර වුණා. හැබැයි එක යක්ෂණියක් හිතුවා මෙයා නම් කන එක කනවමයි කියලා. මොන ක්‍රමයෙන් හරි කනවා කියලා. දැන් මනුස්ස පතේ යනවා. යනකොට වෙලාවකට තරුණ යෞවනියක් වගේ යනවා. තව වෙලාවකට ගැබ්බර ගැබිනියක් වගේ යනවා. තව වෙලාවකට කිරි දරුවෙක් අතේ තියාන දරුවන් කිරිපෝන මවක් වගේ යනවා. තව වෙලාවකට මැදුම් වයස විදිහට යනවා. මේ විදිහට විවිධ වෙස් අරගෙන බෝධිසත්වයන් වහන්සේගේ හිත ගන්න උත්සාහ කළා. විවිධ ස්වරූපෙන් උත්සාහ කරා. නමුත් උන්වහන්සේ මේ කිසිවක් ඇහැ කොනින් බලන්නේ නැතුව උන්වහන්සේගේ ගමන ගියා. උන්වහන්සේ ගිහින් එදා ඒ නගරයට ඇතුල් වෙලා හවස් වුණා. නගරයේ ආසන ශාලාවක් තියෙනවා. මේ ආසන ශාලාවේ උන්වහන්සේ ඇතුල් වෙන ගමන්ම පිරිත් නූල් ඇද්දා. පිරිත් නූල් ඇදලා පිරිත් පැන් ඉහලා කඩුව තියාගෙන රෑ එළි වෙනතුරු එදා රාත්‍රී හිටියා. පහෝදා උදේ එදා රජ්ජුරුවෝ උයන් ක්‍රීඩාවට යනවා. වීථි සංචාරය කරනවා. දැක්කා මේ ආසන ශාලාව ඉස්සරහා ඉන්නවා දිව්‍යාංගනාවක් වගේ ලස්සන කෙනෙක්. සුන්දර දේහයක්. මේ මිනිස් ලෝක කිසිම ස්ත්‍රියකට කිසිම කාන්තාවකට නැහැ ඒ තරම් ලස්සන සුන්දර ස්වරූපයක්. රජුරෝ දැක්කහම මවිත වුණා. ඇතා පිට ඉන්න ගමන් නැවැත්තුවා ගමන. අමාත්‍යවරුන්ට කතා කරලා කිව්වා අර කාන්තාව අස්වාමිකද සස්වාමිකද කියලා අහලා බලන්න කිව්වා. අමාත්‍යවරු ඇවිදින් අහනවා ඔබ අස්වාමිකද සස්වාමිකද? අනේ මම සස්වාමිකයි. මේ ඇතුලේ ඉන්නේ මගේ ස්වාමියා. එයා මට ඇතුළට එන්න දෙන්නේ නැහැ. මට කැමති නැහැ මගෙත් එක තරහ වෙලා. එතකොට අර පුරුෂයා කියන ඇතුලේ ඉන්න කෙනා කියනවා නෑ ඔය කියන්නේ බොරු. ඔයාට රැවටෙන්න එපා. ඔය යක්ෂණියක්. ඔය සුන්දර දේහ විලාසම වවාගෙන ඉන්නේ යක්ෂණියක් රැවටෙන්න එපා. මගේ 5 දිනෙකම කෑවා. ඔය මාත් කන්න ඇවිදින් ඉන්නේ. අද වුණත් උපාසකම්මලා කියනවානේ මහත්යට තරහා ගියාම ඉතින් එයා කියනවා යක්ෂණී කියලා පෙරේතී කියලා නේද? එහෙම. අරයා කියනවා ඔය එයාට තරහ ගිහින් ඔය කියන්නේ මම යක්ෂණියක් නෙමෙයි. ඉතින් යක්ෂණියක් නම් මෙහෙම වෙන්න පුළුවන්ද? ඉතින් මේ ඇමතිවරු ගිහින් රජුරවන්ට කිව්වා. රජුරෝ කියනවා ඒ පුරුෂයා කියනවා නම් එයාගේ නෙවෙයි කියලා. එයාට අයිති නෑ කියලා. එහෙමනම් ඇය මං කැමති බාර ගන්න ඇය එක් කරගෙන ඉන්න කිව්වා. ඉතින් මේ පුරුෂයෝ ඇවිදින් කියනවා මේ අපේ රජුරවන් වහන්සේ මෙයා කැමති නැත්තම් එයාගේ නෙවෙයි නම් ඔබ අපේ රජුරවන් වහන්සේ කැමති ඔබ බාර ගන්න. මෙයා කල්පනා කරුවා මෙතන කෑවත් එක්කෙනයි කන්න පුළුවන්. රජුරුවත් එක්ක ගියොත් ගොඩක් දෙනෙක් කන්න පුළුවන්. ඒක නිසා යන්න ඕනේ කියලා මෙයා අතෑරලා රජුරුවත් එක්ක ගියා. රජුරුවෝ මෙයා රුවන් රසක් මත තියලා අභිෂේක කළා. තමන්ගේ අග්‍ර මහේසිකාව වූ හැටියට. දිව්‍යාංගනාවක් වගේ සුන්දරයි. සුන්දරයි. ප්‍රියමනාපයි. එදා රාත්‍රියේ කෑම බීම කාලා නිදිහානේදී ඇයගේ දිව පහසින් දිව්‍යමය වූ පහසින් රජ්ජුරුව හොඳටම නින්දටපත් කළා. ඊට ඉස්සරලා දිව යහනේ කියන්නේ ඒ යහනේ සැතපීලා ඉන්න ගමන් මෙයා ඇඬුවා. අඬන වෙලාවේ ඇහුවා ඇයි ඔය අඬන්නේ? නෑ මම අතරමඟ ඉඳලා ගෙන ආපු කෙනෙක් නේ. අම්මෙක් නෑ තාත්තෙක් නෑ. ඒ නිසා ඔබ වහන්සේගේ මේ මාලිගාවේ ඉන්න අනිත් බිසෝවරු මට නිඳා කරයි අපහාස කරයි. මවෙක් පියෙක් නැති මහමග ඉඳලා ගෙන ආපු කෙනෙක් කියලා මේ වගේ මට අපහාස කරයි නිඳා කරයි. ඉතින් ඒක නිසා මට ඒ දුකට ඇඬෙන්නේ. නෑ ඔබ බය වෙන්න එපා. කිසිම කෙනෙකුට එහෙම ඔබට නිඳා කරන්න බෑ. අපහාස කරන්න බෑ. මම නීතියක් පනවනවා. එහෙමනම් මට වරයක් දෙන්න මේ රට කියන්නේ මේ රාජ්‍ය මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මට වරයක් දෙන්න කිව්වා. බිසව කියනවා.
බෑ කිව්වා. එහෙම දෙන්න බෑ කිව්වා. එහෙනම් මේ නගරේ ඒත් බෑ කිව්වා. එහෙනම් මේ ඇතුල් නුවර අන්තఃපුරය මාලිගාව ඇතුළත සියලු බලතල මට දෙන්න. මට ඕන දෙයක් කරන්න පුළුවන් විදියට. එතකොට කවුරුවත් මට කතා කරන්නේ නැහැ බයට. බෙල්ල කපනවා නම් බෙල්ල කපන්න පුළුවන්. කස පහර දෙනවා නම් කස පහර දෙන්න පුළුවන්. දඬු කඳේ ගහනවා නම් දඬු කඳේ ගහන්න පුළුවන්. ඒ අයිතිය තියෙන බලයේ තියෙනවා. මාලිගාව ඇතුළත නම් කමන්නේ නැහැ කිව්වා. මේ මාලිගාව ඇතුළත ප්‍රශ්නයක් නැහැ. ඒ බලතල මම ඔක්කොම දෙනවා කිව්වා. ඔබ කැමති විදිහට ඉන්න කැමති දෙයක් කරන්න කියලා. මෙන්න මේ අවස්ථාවේ තමයි දිව පහසෙන් කුළු ගන්නවලා සැතැප්පුවා. කවදාකවත් නිින්ද නොගිය විදිහට රජුරන්ට නිින්ද ගියා. ෂණයකින් ගිහින් යක්ෂපුරයට ගිහින් ඥාති යක්ෂයින්ට කිව්වා එන්න ඔක්කොම ඉක්මනට මං අවශ්‍ය බලතල අරන් තියෙන්නේ. එළි වෙනකොට බල්ලෝ කුකුලෝ ආදි සියලු දෙනාම කාලයට ගොඩක් බවට පත් කෙරුවා. කරලා යක්ෂපුරයට ගියා. එදා අමාත්‍ය මණ්ඩලය උදේ කාලේ ඇවිදින් දොරටු අරින්න බලනවා. කවුරුවත් දොරටු පාලයක් නැහැ. දොරටු පාලයක් කාලා. දොරටු පාලයක් කාලා. ඊට පස්සේ දොරවල් කඩලා ඇතුල් වුණා. ඇට ගොඩක් මුළු රජ වාසලම අමු සොහනක් වෙලා. ඒ වෙලාවේ අමාත්‍යවරු කිව්වා ඊයේ අර ආසන ශාලාවේ හිටපු පුරුෂයා කිව්වා එයාගෙත් 5 දෙනෙක් කාලා එයා කණ්ඩ ওই පස්සෙන් ඇවිත් ඉන්නේ ඔය මනුස්ස කෙනෙක් නෙමෙයි ඔය යක්ෂණියක් කියලා එයා කිව්වා. අපේ රජුරෝ අර රූපෙට වසඟ වුණා. අපේ රජුරෝ රූපෙට වසඟ වෙලා වසී වෙලා තමනුත් විනාශ වෙලා තමන්ගේ පරපුරම නැති කරගත්තා. මම නම් කියන්නේ රටක රජුරුව වෙනවා නම් අර පුරුෂයා වාගේ මිනිස්සයා අමනුෂ්‍යයා හඳුනා ගන්න පුළුවන්. සත්‍ය අසත්‍ය තේරුම් ගන්න පුළුවන්. එවැනි අය තමයි රටක රජුරුව වෙන්න. එහෙම වුණොත් රට සුරක්ෂිතයි. මම නම් කියන්නේ යා හොඳයි අපේ රජුරුවන්ට. ඔක්කොම ඒකමතිකව තීරණය කළා මේ කුමාරයා රජකමටපත් කරා. අමාත්‍ය මණ්ඩලයේ ගිහින් ආරාධනා කළා. ඇහුවා රජුරුව කොහොමද? අයියෝ කතා කරන්න එපා. ඇටකටු ගොඩක්. ඔක්කොම කාලා ගිහින් ඔබ වහන්සේ කියප එක සම්පූර්ණ සත්‍යයක්. ඒ ඉඳලා තියෙන යක්ෂණියක්. ඒ වෙලාවේ මාලිගාවේ තිබුණු ඇටකටු සියල්ල ඇදලා ඉවත් කරලා සෝදලා පිරිසිදු කරලා රුවන් රසක් මත තියලා උටුණු පළඳවලා මේ කුමාරයා ගන්ධාර ද්වේෂේ රාජ්‍යයටපත් කළා. බුදුරජාණන් වහන්සේ මේ තේලපත්ත ජාතක ධර්ම දේශනාව නිමා කරලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරලා උන්වහන්සේ పూర్වාපර සංදි ගලපමින් පෙන්නනවා. මහණෙනි, ඒ අතීත ආත්මයේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවුණා. ඒ රාජකුමාරයෝ පසේ බුදුරජාණන්ගේ උපදෙස් පරිදි ඒ විදියට රාජ්‍යයටපත් වෙලා දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරලා කම්මෝ පරිදි මිය පරලෝ ගියා. මහණෙනි, කල ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි කටයුතු කරලා තමන්ගේ ආත්මයත් ජීවිතයත් ජයගත්ත ඒ රාජ්‍යයත් ලබාපු ඒ රාජකුමාරයෝ වෙන කවුරුවත් නෙවෙයි. අද තුන් ලෝකෙට පිහිට වෙන්නට ලෞතුරා බුදු මම්ම වන්නේය කියලා දේශනා කළා. මම මේ කතාව කිව්වේ මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය පෙන්වන්න. නාම රූප ධර්මයෝ අපි රැවටිලා ඉන්නේ. මේ නාම රූප ධර්මයන්ට අපි මුලා වෙලා ඉන්නේ, රැවටිලා ඉන්නේ. අපි හිතනවා ඒ මම කියලා, ඒ මගේ කියලා, මේ මගේ ආත්මය කියලා. අපි ඒ නිසා ඒවා සුන්දර හැටියට දකිනවා. දත් ටික සුන්දර හැටියට දකිනවා. නෙත් දෙක සුන්දර වස්තුවක් හැටියට දකිනවා. නලල් තලයේ සුන්දර වස්තුවක් හැටියට දකිනවා. ශරීරයේ වර්ණය සුන්දර වස්තුවක් හැටියට දකිනවා. ගමන සුන්දරයි, කතාව සුන්දරයි,
සිටීම සුන්දරයි, සැතපීම සුන්දරයි. මේ විදියට විවිධාකාරයෙන් මේ මහා භූතයන්ට රැවටෙනවා. අර යක්ෂණියට රැවටිච්ච අන්න ඒ උදවිය වාගේ බොහෝ දෙනා සතර මහා භූතයන්ට රැවටිලා ඉන්නේ. ඇයි මහා භූතයෝ ඉස්සරහට එන්නේ මහා භූතයන්ගේ ස්වરૂපෙන් නෙවෙයි. මහා භූතයෝ ඉස්සරහට එන්නේ වෙස් වලාගෙන. මලක් විදිහට, ඵලයක් විදිහට, ගෙඩියක් විදිහට, තව විදිහකින් කෙස් විදිහට, ලෝම විදිහට, නියපොතු විදිහට, දත් විදිහට, ඇස් විදිහට, තොල් විදිහට මේ වාගේ විවිධ ස්වરૂප අරගෙන ඇවදින් මුලා කරනවා. ලෝකයා හිතනවා ඒ මං කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා, සුන්දරයි කියලා, සොඳුරුයි කියලා රැවටෙනවා. මෙන්න මේ නිසා මේ මහා භූතයෝ අවසානයේ අන්ත දුකටපත් කරනවා. අන්ත දුකටපත් කරනවා. යක්ෂයන්ට වැඩි වද වේදනා දෙනවා. මේ මම මගේ හොඳයි සැපයි සුන්දරයි කියලා ගත්ත වස්තුව වයසට යනකොට ස්වභාවය වෙනස් වෙනවා. දත් වැටෙනවා. දත් ගලවනවා. ඇස් ගලවනවා. කන් කපනවා. ඇඟිලි කපනවා. කකුල් කපනවා. උදරේ පලනවා. ලේසරෝ ගලනවා. මම දන්න සිදුවීම අපේ වලත්වැව ආරණ්‍ය සේනාසනේ සීලරතන ස්වාමීන් වහන්සේගේ මෑණියෝ එතුමිය ලෙඩ වුණා. 96ක් වයසයි. එතුමිය ලෙඩ වෙලා ඔත්පොළ වැටිලා මේ පිට මැද්දෙන් සිදුරු වුණා. තැම්බුණා. තැම්බිලා මෙතනින් පණුව ගැහුවා. පිට මැදි. ඒ අම්මට ඇස් පේන්නේ නැහැ. මම මේ කියන අම්මා මම දැකලා තියෙනවා. මම ඒ අම්මත් එක්ක කතා කරලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ නමගේ අම්මා කෙනෙක්. පිටමැද්දෙන් කුණු වෙලා පණුව ගහලා ඇතුළට ගියා. පණුව. පිටෙන් ඇති වෙච්ච පණුව තුවාලේ යට කසල මාර්ග වලින් ලේසරුවක් කරනවා. පණුව. හරියට ගස් බෙනේක මීයක් බැඳා වගේ කඳ ඇතුලේ පණුව. ශරීරේ එක දවසක් මම එහි ගිය වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේගේ නංගි කෝල් එකක් දුන්නා. මෙන්න මෙහෙමයි කියලා. උන්වහන්සේ කියනවා ඇති දැන් ඔය ඇති ඔය බට ගහ දැන් ඕව කරන්න යන්න එපා. මේ ඔය තොල් වේලෙනවට වතුර ටිකක් ගන්න ඔහොම ඉන්න අරින්න. මං හිතුවා හැන්දෑ වෙනකොට වැඩේ හරියයි කියලා. නමුත් මැරෙන පාටක් නැහැ. මං ආවා ඊට පස්සේ මං ඇවිදින් සීගිරියේ හිටියේ. සතියකට විතර පස්සේ මං කෝල් එකක් දීලා අහනවා ස්වාමීන් වහන්සේ දැන් කොහොමද අර අම්මට මැරුණාද කියලා අහන්න බෑනේ. මගේ හිතේ දැන් මැරිලා අස් කරලා ඔක්කොම කරලා ඉවර ඇති. මං ඇහුවා දැන් කොහොමද අම්මට කියලා. උන්වහන්සේ කියනවා ආයුෂ්මතුම් පුදුමයි ආයුෂ්මතුම් මැරෙන්නේ තව ඉන්නවා කිව්වා. ඒ වෙනකොට කඳ ඇතුලේ පණු උඩින් වැටෙන සැරව යටින් ගලනවා. කුණු වෙලා ඇස් පේන්නේ කන් ඇහෙන්නේ වචනයක්වත් කතා කරගන්න බෑ. අර දියෙන් ගොඩ දාපු මාළුවා වගේ හුස්ම අදිනවා. මේ දරුවෝ මගේ මතකයේ හැටියට 11ක් හෝ 10ක් මේ ලෝකෙට බිහි කරපු අම්මා කෙනෙක්. දරුවෝ 10ක් හෝ 11ක් ඒ තරම් අම්මා කෙනෙක්. අන්තිමේට බලන්න මේ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉඳලා තියෙන්නේ මොකද්ද? වෙස් වලාගෙන ආපු මහා භූතයෝ. වෙස් වලාගෙන ඇවිත් තින්නේ එන්නේ කෙස් විදිහට, ලෝම විදිහට, ඇස් දෙක විදිහට, දත් විදිහට, සුන්දර විදිහටයි එන්නේ. සොඳුරු රුවක් මවාගෙන ඇවිදින් මුලාවෙන් මුලාවටම පත් කරලා අවසානයේ ජරා දුරුල බවට පත් කරලා මැරිලා කුණු වෙලා
මහා භූතයෝ සංගලයනවා. හැබැයි මේ සත්වයා සංසාරේ නැවත නැවත ඉපදෙනවා. ඇයි මේක තේරුම් ගන්න බැරි නිසා. අවබෝධ කරගන්න බැරි නිසා. මෙන්න මේ නිසා යක්ඛ යක්ඛිනී මහා භූතා මේ මහා භූතයෝ යක්ෂ යක්ෂණියෝ ආගේ වෙස්වලාගෙන ඇවිදින් මේ මුළු මහත් ලෝකයාම මුලාවටපත් කරනවා. උගත් නෝගත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බොහෝ සත්වයෝ දෙවියෝ බ්‍රහ්මයෝ අපි විතරක් නෙමෙයි දෙවියන් බ්‍රහ්මයන් පවා මුලාවටපත් කරනවා. මහා භූතයෝ මිනිස්සෙක් රවටන එක පුදුමයක් නෙමෙයි. දෙවියෝ බ්‍රහ්මයෝ පවා රැවටෙනවා. මහා භූතයන්. මෙන්න මේ පරමාර්ථ සත්‍ය මේ ධර්මය අවබෝධ කරගන්නයි විපස්සනා වඩන්න කියලා කියන්නේ. චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩන්න කියලා උගන්වන්නේ. මේ පඤ්ඤා භාවනා කියලා කියන්නේ විපස්සනාව. කකුල ඔසවන, යවන, තබන. මෙහෙම කරනකොට මේ මෙතනදී පරමාර්ථ ධර්මයන් අල්ලා ගන්න පුළුවන්. හොඳ ගුරු උපදෙස් ඇතුව බණ භාවනා කරලා පළපුරුදු තියෙන හොඳ කර්මස් ඒ සුදුසු ගුරුවරයෙක් යටතේ මේ විදිහට කාලයක් මේ සතර මහා ධාතු ගවේෂණය කරනවා නම් ඔවුන් එක්ක ජීවත් වෙනවා නම් ඔවුන්ගේ ගති ස්වરૂප ලක්ෂණ හොඳට තේරුම් ගත්තොත් මෙන්න මේ මහා භූතයන් තේරුම් අරගෙන මහා භූතයන්ට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. දැන් අද ඔබ මම අපි සියලු මේ ලෝක සත්වයෝ මේ රැවටිලා ඉන්නේ. මේ සුන්දර හැටියට පේන දේ තුල ඔය කියන සුන්දරත්වය නෑ. යන් කොහොම තව ටිකක් බලන්න. අන්න අර තමන්ගේ තිප්පොලට අරගෙන ගිහින් නියපොතු දික් කරගෙන ඇස් ලොකු කරලා දත් එළියට දාලා අර පුරුෂයාගේ ඇඟිල්ලේ වතුර කරලා එයා ඔබාගෙන මරාගෙන ඉරාගෙන කාපු ඒ යක්ෂ යක්ෂණියෝ වාගේ මේ මහා භූතයෝ මේ සත්වයා මුලා කරගෙන මරණ මංචකයේ දක්වා අරගෙන ගිහින් ජරා මරණ දුක් වලට පත් කරලා විනාශ කරලා දානවා. නැගිට ගන්න බැරි තත්ත්වයට පත් කරනවා. මිදෙන්න දෙන්නේ නැහැ. ආයෙත් වෙනින් ස්වරූපයකින් ඇවිදී. මිනිස්යාගේ ස්වරූපයෙන් එනවා. දෙවියාගේ ස්වරූපයෙන් එනවා. බ්‍රහ්මයාගේ ස්වරූපයෙන් එනවා. ඒ විතරක් නෙවෙයි නයි පොළොංගු බල්ලෝ කපුටෝ වගේ ඒ වගේ ස්වරූප වලිනුත් මේ විවිධාකාරයෙන් පෙනී සිටින්නේ මහා භූතයෝ. මහා භූතයෝ. මෙන්න මේ සත්‍ය මේ සම්මුතිය පරමාර්ථය මේවා මනා ලෙස තේරුම් ගන්න අවබෝධ කර ගන්නට මේ චිත්ත භාවනා පඤ්ඤා භාවනා උපකාර වෙනවා. ඒකයි බුදුරජාණන් පෙන්වන්නේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කෝ සෝයිමං විජිතේ ජටಂತಿ. යම් කෙනෙක් සීලේ පිහිටලා උපතින් ලද ප්‍රඥාවන්තයෙක් මෙන්න මේ විදිහට චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩයි නම් අනේ පුජ්‍යලයා මේ ඒ කෙලෙස් තවන වැර ඇති මනා ප්‍රඥාවෙන් යුක්ත වූ පුජ්‍යලයා මේ යථාර්ථය මේ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාර දුකින් එතර වෙනවා. මේ කෙලෙස් අවුල නිර්වුල් බවට පත් කරගන්න. එහෙම පෙන්නලා තියෙනවා. එතකොට දැන් අපි අතන කිව්වා අසාතං සාත රූපේන අසුන්දර දේ සුන්දර හැටියටයි ලෝකයා දකින්නේ. අර වයසක අම්මා ගැන ඒ කියපු කතාව ඔයත් බලන්න. ඒ අම්මා නෙමෙයි ඉස්පිරිතාල වලට ගිහින් බලන්න. මෙන්න මේ ඇඟිලි 10ක් ඇතුව ගියපු එකනා ඔපරේෂන් වාට්ටුවෙන් එළියට එනකොට ඇඟිලි 9යි. එකක් කපලා දොස්තරලා. සමහරු කකුල් දෙකෙන් ගිහින් එනකොට එක කකුලයි. එකක් දොස්තරලා කපලා දාලා. මේ වාගේ ස්වභාවය. ඒ නිසා යක්ෂයෙකුට යක්ෂණියෙකුට රැවටුනොත්
ඒ මේ ආත්මෙට විතරයි ඊළඟ ආත්මේ කන්නේ නැහැ. හැබැයි මහා භූතයන්ට රැවටීම නිසා අනේක ಜಾති සසරේ නැවත නැවත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං අප්‍රිය දේවල් ලෝකයට පේන්නේ ප්‍රියමනාප හැටියට. කෙල්ල සෙම සොටු කබ කඳුළු මල මූලේ දහඩි වලින් පිරිච්ච ප්‍රියයි කියලා ගැනීමට නොහැකි වූ දේ ලෝකයා ප්‍රියමනාප හැටියට දකිනවා. දුක්ඛං සුඛස්ස රූපේන ඇස්වල රෝග, කන්වල රෝග, දත්වල රෝග, නාසයේ රෝග, උදරයේ රෝග, වනපිලිකා, බගන්දරා, පිත්ත සමුට මේ වගේ අනේක විද දුක් වේදනාවන්ගෙන් පිරිච්ච මේ දුක් පොදිය සැපයි කියලා හිතනවා. සැපයි කියලා හිතනවා. මෙන්න මේ අසුන්දර දේ සුන්දර හැටියටත් අප්‍රිය දේ ප්‍රියමනාප හැටියටත් දුක් පොදිය සැපයක් හැටියටත් දකින්න නිසා පමත්ත මතිවත්තති මේ සංසාරේ ප්‍රමාදයටපත් වෙලා මෙරි මෙරි ඉපදි යනවා. මේ අප්‍රමාදී වප්පමාදේන භික්ඛවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධුත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. මහණෙනි මේ බුද්ධෝත්පාදේ දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි. සත්පුරුෂ ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ මේවා පරම දුර්ලභයි. ඒ නිසා අප්‍රමාදීව මේ ධර්මයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න කියලා. එතකොට මේ අවබෝධ කරන්න තියෙන්නේ ඈතක දුරක දුරු රටක එහෙම තියෙන එකක් නෙවෙයි. මේ බඹයක් පමණ වූ ශරීර කෝඩුව තුල තියෙන මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. මේ සතර මහා භූතයෝ හරියට තේරුම් ගන්න ඕනේ. ඒකට චිත්ත සමාධියක් ඕනේ. විපස්සනා භාවනාවක යෙදෙන්න ඕනේ. නිවැරදි ගුරු උපදෙස් ඇතුව ඒ විදිහට කළොත් මේ සතර මහා භූතයෝ ප්‍රත්‍යක්ෂව මේ අල්ලේ තියෙන රේඛාවාගේ Tamanටම ප්‍රත්‍යක්ෂව වැටහෙනවා. තද ගතිය පඨවි ධාතු, මුලොක් ගතිය මෘදු ගතිය පඨවි ධාතු. ඒ ලක්ෂණේ. ඒ වගේම ඇලෙන බැඳෙන ස්වභාවය, අලවන ස්වභාවය ආපෝ ධාතු. ඒ වගේම පිම්බෙන හැකිලෙන ගතිය, සොලවන තල්ලු කරන ගතිය වායු ධාතු. සීතල උණුසුම රස්නේ තේජෝ ධාතු. මේ සතර මහා භූතයෝ තමයි තියෙන්නේ. බලන්න හොඳට සමාධිගත සිතකින් භාවනානුයෝගීව ඉඳලා මේ ධර්ම වලින් පිට වෙන කිසිම දෙයක් නැහැ. වෙන කිසිම දෙයක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ওই ටිකට තමයි රැවටිලා තියෙන්නේ. තද ගතියට, මොලොක් ගතියට, සීතල ගතියට, උණුසුම් ගතියට, පිම්බෙන හැකිලෙන ගතියට, මේ ඇලින බැඳෙන ස්වභාවයට, වැగిරෙන ස්වභාවයට මේ ටිකට තමයි මේ රැවටිලා මම මගේ ආත්මය කියලා ස්ත්‍රිය, පුරුෂයා, සත්වයා, පුජ්‍යලයා, දෙවියා, බ්‍රහ්මයා කියලා මේ විදිහට මුලා වෙලා ඉන්නේ මේ මහා භූතයන්ට. ඒකයි කිව්වේ යක්ක යක්කිනී මහා භූතා. මේ මහා භූතයෝ යක්ෂ යක්ෂණියෝ වගේ විශ්වලාගෙන ඇවිදින් ලෝකයා මුලාවටපත් කරනවා. එතකොට දැන් ගොඩක් වෙලා ගියා 3යි කාලයි. අර අපේ මේ අර කට්ටිය ආවද? අර සිරිපතුල පූජා කරන්නේ කට්ටිය ඇවිද්දින්නේ. ඔව් එහෙමනම් අපේ ධර්ම දේශනාව එච්චර කරන්න බෑ. ඉතින් මේ ගාථාවට අනුව සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කෝ සෝයිමං විජටේ ජටන්ති කියලා මේ ගාථාවෙන් බුදුරජාණන් මේ දිව්‍ය පුත්‍රයාට අනුශාසනා කළා. ඉතින් මේ දේශනාව කෙලවර මේ දිව්‍ය පුත්‍රයා අවබෝධ කරගත්තා. කරුණ තේරුම් ගත්තා. වෙන මොනවත් නෙමෙයි මේ බඹයක් පමණ වූ ශරීර කෝඩුව තිල තියෙන මේ නාම රූප ධර්මයෝ තත්වාකාරයෙන් යම් ප්‍රමාණයකින් තේරුම් ගත්තා. අන්න ඒ නිසා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනත් සමග ඉස්සා මච්චරිය කුක්කුච්චාදී තවත් බොහෝ ක්ලේශයන් දුරින්ම දුරු කරලා සෝවාන් මාර්ගඵල ඥානයෙන් අමහා මහ නිවන් අවබෝධ කරගත්තා. ඉතින් ඒ නිසා අපටත් ඒ ආකාරයෙන්ම
මේ ගෞතම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම බුද්ධ ශාසනය තුල මේ ධර්මයන් යම් පමණකින් හරි අවබෝධ කරගන්න තේරුම් ගන්න අපට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ අවස්ථාවේ මම ආශිර්වාද කරනවා මේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිරුව ඉදිරියේ තබාගෙන අද මේ සීල සමාදානයේදීලා උදේ ඉඳලා මේ මොහොත දක්වා තම තමන්ට පුළුවන් ආකාරයෙන් දන්න තරමින් ධර්මයේ තේරුම් අරගෙන කටයුතු කළා, ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කරන්න නැති ඒ වගේම සමත විපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ යෙදුණා. මේ වාගේ අපමණ කුසල ධර්ම රාශියක් ජීවිතවලට එකතු කරගත්තා. බුදුරජාණන්සේ පෙන්නනවා ධර්මයේ සඳහන් වෙනවා අත්තානං ධාරෙන්තානං චතුසු අපායේසු වට්ට දුක්ඛේසු අපතමානේ කତ୍වා ධාරේති ති ධම්මෝ කියලා. යම් කෙනෙක් මේ අලෝභ අදෝස සමෝහ කියන කුසල මූල ධර්මයන් සිතේ දරාගෙන සීල සමාධි ප්‍රඥා සතිපට්ඨාන ආදී ගුණ ධර්මයන් ඒ බෝධිපාක්ෂික ධර්මයන් සිත තුළ දරාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ ධර්මයේ දරාගත් පුජ්‍යලයා චතුසු අපායේසු වට්ට දුක්ඛේසු සතර අපායේ වැටෙන්න නොදී මෙරි ඉපදි යන සංසාර වට්ට දුක්ඛයට වැටෙන්න නොදී අපතමානේ කତ୍වා ධාරේති ති ධම්මෝ අන්න අර සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන බෝධිපාක්ෂිකාදී දසපාරමිතාදී දස කුසල්ලාදී ධර්ම යමෙක් සිතින් දරාගෙන හදවතින් දරාගෙන ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයා ඒ ධර්ම ශක්තියේ බලයෙන් සතර පායට වැටෙන්න දෙන්නේ මෙරි ඉපදි යන සංසාරයට වැටෙන්න දෙන්නේ නැතුව ඒ සතර අපායේ මුදවලා සංසාර වට දුක්ඛේ මුදවලා මතු අමා මහ නිවනටත්පත් කරනවා කියන මේ කාරණේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ සෑම සියලු දෙනාටම මේ අද හදවත් තුල දරාගෙන මේ කටයුතු කරන උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගේ බලයෙන් ගුණ ධර්මයන්ගේ බලයෙන් නිවන් දක්නාතුරු සතර අපායකට නොවැටේවා. සාපිපාසා දුකකටපත් නොවේවා. අනාථ අසරණ භවකටපත් නොවේවා. සසර ගමනේ අද වගේම හෙටත් අදට වඩා හෙට හොඳින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ අහස පොළව බබළුවමින් එන සඳහිරු වාගේ නිවන් අවබෝධ වෙනතුරුම පිනෙන් ගුණෙන් නුවණින් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දිදුලමින් බැබලෙමින් ගිනි කඳන් වාගේ තේජෝ බල පරාක්‍රමයෙන් අපරාජිතව මේ සීල සමාධි ප්‍රඥා දානාදී දසපාරමී ගුණ ධර්මයන් සම්පූර්ණ කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන දෙලොව ජයගෙන කෙලෙසුන් ජයගෙන මතු අනාගතේ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ පරම ගම්බීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් හැම දිනාට සපිරිවරින් ඒ අමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සුවපත් වේවා, පින් සිද්ධ වේවා, දුකින් මිදේවා, නිවන් සුවත් වේවා. ස්වාමින් වහන්සේ මතක් කරලා තියෙනවා සිල් පවාරණය කරන්න කියලා. ඒ නිසා එහෙමනම් සිල් සමාදන් වුණු පින්වතුන් පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සුපත් වේවා සියලු දෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ මව්දෙමව්පියන්ගේ ගුරුදෙගුරුන්ගේ දෙවියන් බ්‍රහ්මයන්ගේ ආශිර්වාද බලයෙන් කල කුසල් බලයෙන් පිරූ පාරමී බලයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා පරමාර්ථ වශයෙන් පැතු බෝධියාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සෝපත් වේවා පින් සිද්ධ වේවා නිවන් සුවත් වේවා